හරි. එතකොට database schema design එක ගිය සතියේ අපි අත්‍යවශ්‍ය මූලිකම දේවල් ටික මූලික කියලා කියන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් ටික කතා බහ කරා. ඒක කතා කරනකොට මේ relational scheme එක කියන එක ගැන අපි කතා කරා. scheme එක කියලා කියන්නේ අපි අදාළ entity එකේ නම ලියලා ඒකට අදාළව අපේ අදාළ attributes ටික පෙළගස්සන එක. ඒතර මෙතනදී scheme එක ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපි කතා කරේ මේ ක්‍රමවේදය. right? අදාළ entity එකේ නම ඊට පස්සේ ඒක යටතේ තියෙන attributes ටික කමා දාලා වෙන් කරලා ලියන එක. අපිට අවශ්‍ය නම් මේ scheme එක තව ටිකක් descriptive වෙන්න. විස්තරාත්මක වෙන්න ලියන්න පුළුවන් අදාළ attribute එකේ නම සහ එයාව table එකට ගත්තම table එක ඇතුලේ එයාට පාවිච්චි කරන්න පුළුවන් data type එක. මොකක්ද කියන එක සම්බන්ධයෙන්. right? එතකොට මේ විදිහට ename කියන එක දැන් මේ string එකක් කියලා කියන්නේ වචනයක් කියන එක. right? ඊළඟට ename කියලා කියන්නේ string එකක් වචනයක්, age කියලා කියන්නේ integer එකක් පූර්ණ සංඛ්‍යාවක්. ওই විදිහට අපිට පුළුවන් දත්ත ප්‍රරූප data types කියලා කියන data type එක assign කරලා දෙන්න. data types ගැන අපි SQL කතා බහ කරනකොට data types ගැන මම ඔයගලන්ට පෙන්නන්නම් තියෙන data types මොනවාද කියන එක. ඔයගලන්ගේ note එකේ තියෙනවා SQL අවසානයේ ඔය ER part එක පටන් ගන්න කලින්. ඒතර එතනදී අපි කතා බහ කරමු data type එක ගැන. නමුත් අපි විභාගෙදී ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයෙන්. right? මේකට තමයි අපි schema එක කියලා කියන්නේ. right? ඊළඟට relation instance එකක් කියලා අපි කියනවා. මේ schema එකට අදාළව ලියන්න පුළුවන් දත්ත පේලියක්. right? එතකොට මේ relation එකක් කියලා කියන්නේ set of tuples. ඕගොල්ලෝ මේ මම මේ tuples කියන මාතෘකාවේ යටතේ මේ lines දෙකක් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඒතර එකක් A001 12 commerce කියන එක, අනිත් එක A002 12 commerce කියන එක. ඒතර මේක මේ උදාහරණයක් විදිහට අපි අරගත්තොත් මේ student කියන relationship එකේ student name එක, ඊළඟට class name එක, class එක සහ class name එක වගේ දේවල් වලට අදාළව ඇවිල්ලා තියෙන දත්ත වගයක්. මෙතන සරලව ඕගලන්ට මතක තියාගන්න තියෙන්නේ අපි tuple එකක් කියලා කියනවා මේ එක දත්ත පේලියකට. දත්ත පේලියකට, එක පේලියකට, right? ඒත් මෙතන tuples දෙකක් තියෙනවා. එතකොට tuple වලටම තමයි අපි tuples කීපයක එකතුවට තමයි අපි කියන්නේ relation instance එකක් කියලා. right? ඒ කියන්නේ ඒ වගුවට අදාළව තියෙන උදාහරණ කීපයක්, අවස්ථා කීපයක්. right? එතකොට ඊළඟට තමයි අපි ඔය keys ගැන පොඩ්ඩක් කතා බහ කරන්නේ. දැන් මේ keys ගැන ඕගොල්ලෝ මේ වෙනකොටත් යම් ප්‍රමාණයක් දන්නවා. right? එතකොට මේ දන්න යම් ප්‍රමාණයට එකතු කිරීමක් තමයි මම මේ කරන්නේ. එතකොට මෙතනදී මේ keys වර්ග කීපයක් ගැන ඕගලන්ට කියලා දෙනවා table එක පාවිච්චි කරන්න පුළුවන්. එක්කෙනෙක් තමයි අපි මුලින්ම කතා කරනවා candidate keys කියලා. right? මේ candidate keys කියලා කියන්නේ අපි දැන් candidate කියලා කියන්නේ interview එකක candidate කියලා කියන්නේ අයදුම්කරුවන්ට. right? ඒ කියන්නේ යම් කිසි position එකක් වෙනුවෙන් යම් කිසි තනතුරක් වෙනුවෙන් අයදුම්පත් ලබා දීලා තියෙන කට්ටිය, ඉල්ලලා තියෙන කට්ටිය. ඒතර මේ candidate key කියලා කියන්නේ primary key එකක් වීම සඳහා සුදුසුකම් සහිත තීරු. ඒවට අපි කියනවා candidate keys කියලා. right? දැන් උදාහරණයක් විදිහට මෙතන ඔයගලන්ට දීලා තියෙන මේ table එකේ තියෙනවා student number, name, grade, subject. right? එතකොට මෙතනදී student number කියන එක primary key එකක් විය හැකි කියලා අපිට සලකා බලන්න පුළුවන්. මොකද primary key එකක් වෙන්න නම් එයා ගාව තියෙන්න ඕන දත්ත, ඒ කියන්නේ repeat නොවන දත්ත. ඒක unique field එකක් වෙන්න ඕන කියලා අපි කියනවා. unique data තියෙන field එකක්. කියන්නේ එකිනෙකට වෙනස් දත්ත සහිත තීරුවක් විය යුතුයි. වෙන විදිහකින් යම් කිසි table එකක අපි ප්‍රාථමික යතුරක් නැත්නම් primary key එකක් කියන එක නිර්වචනය කරනවා නම් ඒ තීරුවේ
එක ජාතියක දත්ත නැත්නම් එක වර්ගයක නැත්නම් අපි ඒකට කියන්නේ කොහොමද? දත්තයක් තියෙන්නේ එක්කෙනාට එක ආකාරයකින් විතරයි. හරියට ඔයගලන්ගේ ඉන්ඩෙක්ස් නම්බර් එක වගේ. දැන් මට විනාඩියක් දෙන්න මට මේ කෝල් එකට ආන්සර් කරන්න ඕනේ. හරි. එතකොට අපි කතා කර කර හිටියේ ප්‍රාථමික යතුර ගැන. ඒතර ප්‍රාථමික යතුරේ මම කලින් කිව්වා වගේ දාන දත්ත එකිනෙකට වෙනස් වෙන්න ඕනේ. යුනික් වෙන්න ඕනේ. හරියට ඔයගලන්ගේ ඉස්කෝලේ ඇතුළත් වීමේ අංකය වගේ. right? එතකොට ඔය ඇතුළත් වීමේ අංකයේ තියෙන quality එක, ඒ කියන්නේ එකිනෙකට වෙනස් වීම කියන එක ප්‍රාථමික යතුරකදී අපි නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන quality එකක්. right? එතකොට දැන් මේ ප්‍රාථමික යතුර වෙන්න කලින් අපිට වගුවක දීලා තියෙන ෆීල්ඩ්ස් වලින් නැත්නම් ශේත්‍ර වලින් අපිට පුළුවන් ප්‍රාථමික යතුරක් දිය හැකි පිරිස ගැන යම් කිසි තෝරා ගැනීමක් කරන්න. right? දැන් උදාහරණයක් විදිහට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. right? දැන් උදාහරණයක් විදිහට ඔයගලන්ට ඉන්ස්ටන්ස් එකක් දීලා තිබුණොත් ටේබල් එකක් සම්බන්ධයෙන් දීලා තිබුණොත් මෙන්න මේ වගේ අවස්ථාවක්. හිතන්නකෝ ස්ටුඩන්ට් ටේබල් එක තියෙනවා. ඒකේ තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර්, name, NIC, address, email, date of birth. අපි හිතමුකෝ ඔය දත්ත ටික තමයි තියෙන්නේ කියලා. එතකොට මෙතනදී තාම මේකට ප්‍රාථමික යතුරක් ප්‍රයිමරි කී එකක් අසයින් කරලා නැහැ. ඕගලන්ට කිව්වොත් ප්‍රාථමික යතුරක් තෝරා ගන්න කියලා. මුලින්ම ඕගොල්ලෝ බලනවා මොනවාද මේකේ තියෙන කැන්ඩිඩේට් කීස් වෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රාථමික යතුරක් දිය හැකි අය කවුද? එතකොට ඕගලන්ට යොදා ගන්න පුළුවන් මේ ඉන්ඩෙක්ස් නම්බර් එක, ඊළඟට NIC එක, ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක කියන දේවල් කැන්ඩිඩේට් කීස් විදිහට තෝරගන්න පුළුවන්. මොකද ඉන්ඩෙක්ස් නම්බර් කියන එක යුනික්. right? ඊළඟට NIC national identity card කියන එක යුනික්. ඊමේල් කියන එක යුනික්. මෙතනදී මම ඉන්ඩෙක්ස් නම්බර් කියලා මේ ඉන්ඩිකේට් කරන්නේ ළමයි ඇතුළත් වීමේ අංකය, ඇඩ්මිෂන් නම්බර් කියන එකමයි. ඒතර ඒ තුන් දෙනා යුනික්. නේම් කියන එක යුනික් වෙන්නේ නැහැ. රිපීට් වෙන්න පුළුවන්. ඇඩ්‍රස් කියන එක යුනික් වෙන්නේ නැහැ. රිපීට් වෙන්න පුළුවන්. date of birth කියන එක යුනික් වෙන්නේ නැහැ. රිපීට් වෙන්න පුළුවන්. ඒතකොට මේ කොළ පාටෙන් මම ලකුණු කරලා තියෙන තුන් දෙනාම කැන්ඩිඩේට් කීස්ලා විදිහට මට සලකන්න පුළුවන්. right? එතකොට මේගොල්ලන්ගෙන් කෙනෙක්ව මට පුළුවන් ප්‍රයිමරි කී එකක් විදිහට තෝරලා අරගන්න. right? එතකොට මේගොල්ලෝ තෝරන්න කලින් index number, NIC, email කියන කට්ටිය candidate keys කියලා අපි අඳුන ගන්නවා. right? මම ඒක ඔයගලන්ගේ whiteboard එකට ගත්තොත් right? එතකොට මම දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරපු උදාහරණයට අනුව හිතුවා
index number, NIC, ඊළඟට email. එතකොට මේ තුන් දෙනාම candidate keys වෙන්න පුළුවන්. එතකොට මේකෙන් ඕගලන්ට එක්කෙනෙක්ව උදාහරණයක් විදිහට අපි තුමු index number කියන එක අපි තෝරගන්නවා primary key එක විදිහට. right, දැන් primary key එකක් විදිහට candidate keys ලගේ එක්කෙනෙක් primary key එකක් විදිහට තෝරගත්තම ඉතිරි candidate keys තවදුරටත් අපි candidate keys කියලා නෙවෙයි සලකන්නේ. මේගොල්ලන්ට අපි කියනවා alternate keys. විකල්ප යතුරු කියලා අපි කියනවා. right, එතකොට මේ විකල්ප යතුරු බවට පත් වෙන්නේ candidate keys වලින් primary key එකක් තෝරගත්තයින් පස්සේ. right, එතකොට ඔන්නෝක තමයි candidate keys, primary key, alternate keys කියන තුන් දෙනා අතර තියෙන සම්බන්ධය. right, primary key එක තෝරාගත් පසු තමයි මේගොල්ලෝ alternate keys බවට පත් වෙන්නේ. හරි. ළමයි පැහැදිලිද ඔය කතා බහ? ළමයි මට විනාඩියක් දෙන්න. right, හරි. අද ළමයි සෑහෙන අඩුයි කට්ටිය. මොකද දන්නේ නේද? හරි. එතකොට ඔය තමයි විකල්ප යතුරු සම්බන්ධයෙන් ප්‍රාථමික සහ primary key, candidate key සහ alternate keys කියන එක සම්බන්ධයෙන් කතා බහ කරන්න තියෙන දේවල්. ඊළඟට note එකේ ඔයගලන්ට කියලා තියෙනවා composite candidate key කියන key එක ගැන. composite candidate key. දැන් composite candidate key එකක් කියලා කියන්නේ ඔයගලන්ට මතක ඇති අපි scheme එක හදනකොට many to many relationship එකකදී keys දෙකක් එකට එකතු කරලා නැත්නම් ශේෂ්ත්‍ර දෙකක් එකතු කරලා අපි හදනවා primary key එකක්. ඒකට අපි කියනවා composite primary key එකක් කියලා. ඒතර composite candidate key එකක් කියලා කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ අපිට
අපිට දීලා තියෙන වගුවේ එක ශේෂ්ත්‍රයක් විතරක් අපිට තෝරගන්න බැරි වෙනවා ප්‍රයිමරි කී එකක් විදිහට. right? ඒතර උදාහරණයක් විදිහට ඔයගලන්ට දීලා තියෙන ෆීල්ඩ්ස් ටික. අපි ස්ටුඩන්ට් කියලා අරගත්තොත් ස්ටුඩන්ට් එකේ අපි තුමු ඉන්ඩෙක්ස් නම්බර් එකක් දීලා නැහැ. ඔයගලන්ට දීලා තියෙන්නේ name, grade, date of birth, address. ඔය කියන ටික විතරයි. ඉතින් මෙතනදී නම කියන කෙනා තනියෙන් අපිට ප්‍රයිමරි කී එකක් කියලා අරගන්න බෑ. රිපීට් වෙන්න පුළුවන්. grade කියන එක තනියෙන් අරගන්න බෑ. රිපීට් වෙන්න පුළුවන්. date of birth කියන එකත් තනියෙන් අරගන්න බෑ. රිපීට් වෙන්න පුළුවන්. address කියන එකත් තනියෙන් අරගන්න බෑ. රිපීට් වෙන්න පුළුවන්. ඒක නිසා මට යම් උපකල්පනයකට එන්න පුළුවන්. එකම grade එකේ එකම නමින් ඉන්න ළමයි නැහැ කියන උපකල්පනය යටතේ මට කියන්න පුළුවන් මේ දෙන්නම එකතු කරලා ප්‍රයිමරි කී එකක් හදන්න පුළුවන් කියලා. ඒතොරන්නේ හදන්න පුළුවන් කියන කතාව අපි එනකොට නැත්නම් හදන්න පුළුවන් කියලා අපි හඳුනාගත්තම මේක කොම්පොසයිට් කැන්ඩිඩේට් කී එකක් වෙනවා. right? හඳුනා ගන්නකොට ඊළඟට ඒ දෙන්නව නම් කරාම composite candidate key එක composite primary key එකක් බවට පත් වෙනවා. right? composite candidate key එක composite primary key එකක් බවට පත් වෙනවා. right? එතකොට මෙතනදී අපි වෙන මොකුත් තෝරලා තිබුණ නැහැ candidate keys විදියට. ඒක නිසා මේ අවස්ථාවට අදාළව alternate key එකක් නැහැ. පැහැදිලිද ළමයි? right. හරි හොඳයි. right. ඔතනින් ඉස්සරහට යමු. එතකොට candidate keys ගැන කතා කරලා තියෙනවා. primary key එක ගැන අපි කතා කරා. candidate keys අතරින් වඩාත්ම සුදුසු primary key වීමට වඩාත්ම සුදුසු key එක primary key එක විදිහට අපි තෝරගන්නවා. composite primary key එකක් වෙන්නේ මොකක්ද කියන එකත් අපි දැන් කතා බහ කරා. right. එතකොට මේ primary key එකක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් primary key එකේ නිර්වචනය තියෙන්නෙම වගුවක පේලියක් වෙන්කොට හඳුනා ගැනීම නැත්නම් වගුවක රෙකෝඩ් එකක් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිතා කරන කම්පොනන්ට් එක තමයි අපි ප්‍රයිමරි කී කියලා හඳුන්වන්නේ. එතකොට ප්‍රයිමරි කී එකක් අපිට අවශ්‍ය වෙන්නේ ඒ නිර්වචනයට අදාළ වෙන හේතුවටම තමයි. වගුවක එක පේලියක් වෙන්කොට හඳුනා ගන්න. right? ඊළඟට alternate keys ගැන අපි කතා බහ කරා. candidate key එක candidate keys කීපයක් තියෙනකොට එකෙන් ගැලපෙන එක්කෙනෙක් primary key විදිහට තෝරාගත්තම ඉතිරි candidate keys සියල්ල තමයි අපි alternate keys බවට පරිවර්තනය වෙනවා කියලා කතා බහ කරා. right? මේ foreign key එක ආගන්තුක යතුරු කියන එක මේ ගැන ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ගිය සතියේ ස්කීම් එක ලියනකොට මේ foreign key එක ගැන කතා බහ කරා. එතකොට foreign key එක තමයි වගු දෙකක් අතර සම්බන්ධතාවය නිර්මාණය කරන කෙනා. right? එතකොට එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් විදිහට පාවිච්චි වෙනකොට. ඔයාලට මතක ඇති අපි ගිය සතියේ කරපු ස්කීම් එකට අදාළව right? මෙතෙන්දි කතා කරා දැන් මම කොළ පාටින් ලියලා තියෙන්නේ foreign keys වෙන තැන් ටික. right? එතකොට මේ class id කියන එක මේ class වගුවේ ප්‍රාථමික යතුරු. එයා තවත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් විදිහට එදිලා තියෙනවා. ඒතර මෙයාට අපිට කියන්න පුළුවන් foreign key එකක් කියලා. ඒතර ආගන්තුක යතුරේ නිර්වචනය ඕක තමයි.
එක් වගුවක ප්‍රාථමික අතුරක් තවත් වගුවක සාමාන්‍ය ශේෂ්ත්‍රයක් ලෙස පවතිනකොට අපි යාට කියනවා foreign key එකක් කියලා. right? නැත්නම් ආගන්තුක අතුරක් කියලා. right? එතකොට මේතන තියෙන උදාහරණය අරගත්තොත් ST number, name, address, grade, class number, class name, section, ආයෙත් ST underscore number එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ දෙන්න තමයි ආගන්තුක අතුරු විදිහට පරිශීලනය වෙන්නේ. හරි. පැහැදිලිද ළමයි ඔය කතාව? right. okay. හරි. ඊළඟට අපිට කතා කරලා තියෙන මේ entity and attribute transformation. ඔක් ගැන අපි කතා කරා කොහොමද භූතාර්ථයක් සහ උපලක්ෂණයක් පරිවර්තනය කරගන්න කියන එක. අපි මේකෙන් දැන් ගොඩක් දේවල් අපි මේක ගැන දන්නවා. right? අපි දන්නවා entity එකක් වටේ තියෙන attributes ටික තමයි ඒ table එකේ අදාළ තීරු ටික බවට පත් වෙන්නේ. ඊට පස්සේ cardinality එක manage කරගන්න අපි primary key foreign keys මාරු කිරීම සිද්ධ කරනවා. right? මෙතනදී මේ පළවෙනි එකේ පෙන්නලා තියෙන්නේ සාමාන්‍ය විදිහට entity එකක් වටේට තියෙනවා attributes හතරක්. ඒ හතර දෙනා කොහොමද ලියාගන්නේ කියන එක. ඒතර මෙතෙන්දී අපි අර කලින් කතා කරා වගේ විස්තරාත්මක ආකාරයක් තියෙනවා. අපි මේ විදිහට නෙවෙයි ලිව්වේ. අපි ලියන්නේ මේ ආකාරයට. මොකද විභාගෙදී මේ ආකාරයට ලිවීම ප්‍රමාණවත්. ස්කීම් එක හැමෝම. right? මෙතන පෙන්නලා තියෙනවා weak entity එකක්. එක වැඩ කරනකොට කොහොමද අපේ ස්කීම් එක ලියවෙන්න ඕනේ කියලා. දැන් මෙතන weak entity එක විදිහට තියෙන්නේ මේ මෙයා dependent වෙන්න ඕන ළමයි. මේ weak entity එකේ වචනේ DANT එකක් අන්තිමට එන්න ඕනේ. right? එතකොට employee ඉන්නවා. මේකේ කියන විදිහට employee has dependent. ඒතර dependent කියන කෙනා employee නැති වුණොත්, ඒ කියන්නේ employee ගේ යැපෙන්න. ඒතර ආයතනයක සේවකයෙක් නැතුව යැපෙන්නෙක් ඉන්න විදිහක් නැහැනේ. ඒතර එහෙම අවස්ථාවක් තමයි මෙතනට අරගෙන තියෙන්නේ. මෙතනදී employee ගේ මෙතනදී employee ගේ primary key එක e number කියලා පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට dependent primary key එකක් විශේෂයෙන් දීලා නැහැ. හැබැයි name කියන එක යටින් underline කරලා තියෙනවා කඩඉරි වලින්. right? ඒ කියන්නේ අපි dependent කියන කෙනාගේ primary key එක indicate කරන්නේ මේ විදිහට. right? name කියන කෙනා එයා දුර්වල කෙනෙක් නිසා කඩේරි වලින් තමයි සලකුණු කරන්නේ. මෙන්න මේක මෙයාගේ primary key එක විය හැකි කියන එක. හැබැයි අපිට එන ගැටලුව මෙයාව ස්කීමා එකකට මාරු කරනකොට මේ විදිහටම අපිට දේවල් ටික change කරන්න බෑ. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට ස්කීම එකක් ලියපු ආකාරයකටම මෙයාව මාරු කිරීමේ හැකියාව අපිට නැහැ. එතනදී අපිට විශේෂ දෙයක් කරගන්න සිද්ධ වෙනවා. ඔයගලන්ට පේනවා ඇති employee කියන entity එකේ නම ලියවිලා තියෙනවා මෙතන. e number තියෙනවා, e name තියෙනවා. එතකොට මේ වැඩේ හරියට සිද්ධ වෙලා තියෙනවා. entity එකයි attributes දෙකයි. right? ඊළඟට dependent කියන පැත්ත ගත්තොත් dependent එක වලට පේනවා ඇති e number කියලා කෙනෙකුත් ඇවිල්ලා තියෙනවා. සහ name කියලා කෙනෙකුත් ලියවිලා තියෙනවා. ඒ තමයි name කියන attribute එක. ඊළඟට age එකත් ලියවිලා තියෙනවා. සහ පේනවා ඇති e number and age කියන දෙන්නම පාවිච්චි කරලා තමයි ඒකේ primary key එක define කරලා තියෙන්නේ. දැන් ඕක විශේෂ අවස්ථාවක්. ඕක හොඳට අල්ලගන්න. මොකද ඕවා අහන්න පුළුවන් 2017 18 19 papers වල
ඔය තැන් වලට ප්‍රශ්න එන්න පුළුවන් කියන එක ගැන ඉඟි කරලා තියෙනවා. right එතකොට කරන්නේ කොහොමද? strong entity එකේ primary key එකක් එක්කහු කරගෙන අපේ weak entity එකකට primary key එකක් යෝජනා කරලා තියෙනවා නම් එයාවත් අරගෙන දෙන්නම composite key කරලා ඉතිරි attributes ටික ලියන එක අපි කරන්නේ. පැහැදිලිද ළමයි? weak entity එක manage කරගන්න විදිය පැහැදිලිද? ඔව් ළමයි. right හරි ඊළඟට අපි කතා බහ කරලා තියෙනවා composite attribute එකක්. මතකද composite attribute එක? අර නම කියන කෙනාව තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවන් කියන අවස්ථාවට ආවම අපි ආව තවදුරටත් බෙදා වෙන් කිරීම සිද්ධ කරලා composite attribute එකක් නිරූපණය කරානේ. right එතකොට ඔන්න ඔය කියන composite attribute එකක් අපේ ER diagram එකේ තිබුණොත් කොහොමද අපි ඒක නිරූපණය කරන්නේ? එතකොට මෙතන පෙන්නලා තියෙනවා ඔයාගේ මෙන්න මෙතන මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. ඔව්. ළමයි මෙතන පොට්ටක් හදාගන්න ඉන්න මේ ආකාරයට මම හදන්නම් මෙතන. දෙවෙනි ස්කීම් එක ලියන තැන ගැටලුව වෙලා තියෙන්නේ. මේ ADD වලට පස්සේ F name කියලා එකක් එන්න ඕන ළමයි. මේ chart 25 නෙවෙයි එතනට එන්න ඕන. right මෙතනට ලියවෙන්න ඕනේ කොමා එකක් වැටිලා F underscore name right එතන change කරගන්න ළමයි. මම මේ වෙනස් වෙන එක වෙන පාටකින් ලියන්නම් ඔයගලන්ට ඒක indicate කරගන්න ලේසි වෙන්නේ. name කියන කොටස ඔයගලගේ note එකට එන්න ඕන ළමයි. right එතකොට මෙතන කොහොමද මේක නිරූපණය කරලා තියෙන්නේ? patient කියන එක්කෙනාගේ patient number විදිහටම අරගෙන තියෙනවා. ADD කියන එක්කෙනා ADD විදිහටම අරගෙන තියෙනවා. ඒ දෙන්න ඕකේ. ඊළඟට patient name කියන එක මෙතන පෙන්නලා නැහැ. ඒ වෙනුවට මේ L name, F name, M name ඔන්නේ තුන් දෙනා තමයි ලියලා තියෙන්නේ. ඒතර සරල දෙයක් තියෙනවා. ඒතර composite attribute එකක අර තව දුරටත් බෙදලා වෙන් වෙච්ච කොටස් ටික තමයි නැවත ලියන්න පටන් ගන්න. නැත්නම් ස්කීම් එකේදී පෙන්නන්නේ. එහෙම නැතුව මේ ලොකු patient name කියන එක අපි indicate කරන්නේ නැහැ ස්කීමා එකේ. right ඒතර composite එකක් තිබුණොත් ස්කීමා එකේ නැත්නම් නිර්මාණය කරන එකේ composite එකක් තියෙනවා නම් ඒකෙදි ඉදිරිපත් වෙන්න ඕනේ මේ කියන දේවල් ටික කියන එක ඔළුවේ තියාගන්න.
හරි. composite attribute එක සම්බන්ධයෙන් කියලා දීපු දේ පැහැදිලිද? right. okay. හරි. ඊළඟට තියෙන කෙනා multi value attribute එක. මෙන්න මේක අහලා තිබුණා 2018 පේපර් එකේ. right. ඒක නිසා බොහොම පරිස්සමට අපි ඩීල් කරගatiya යුතු කෙනෙක් මේ ඉන්නේ. එතකොට මෙතන එක entity එකයි පෙන්නලා තියෙන්නේ. employee කියන එකේ e number තියෙනවා, phone තියෙනවා, e name තියෙනවා. e number primary key එක, e name සාමාන්‍ය attribute එකක්, phone කියන එක multi value attribute එකක්. මොකද එක පුද්ගලයෙකුට phone numbers කීපයක් තියෙන්න පුළුවන් දී. ඒතර මෙයාව අපි scheme එකකට දාගන්නවා නම් එතනදී multi value attribute එකට අදාළව වෙනම scheme එකක් manage කරගන්න ඕන. right. එතකොට මෙතන සිද්ධ වෙන්නේ employee කියන entity එක ඇතුලේ e number and e name. e number and e name කියන දෙන්න මේ දෙන්න අනිවාර්යෙන් එනවා. ඒක ගැටලුවක් නැහැ. මොකද මේ දෙන්න සාමාන්‍ය attributes නිසා. phone කියන එක multi value attribute එකක්. ඒක නිසා වෙන්නේ මොකද්ද? phone කියන එක වෙනමම entity එකක් විදිහට අරගෙන ඒකේ මේ primary key එක duplicate වෙනවා. සහ phone number එක මෙතන මම phone කියලා මම අරගෙන තියෙන්නේ. phone number එක මෙයත් එක්ක combine වෙලා composite primary key එකක් හදනවා. right. ඒතර එතනදී e number එකයි phone එකයි දෙකම එකතු වෙලා composite primary key එකක් හැදෙන්නේ කියන එක ඔළුවේ තියාගන්න. right. ඔහොම තමයි multi value attribute එකක් අපි map කරගන්නේ. හරි. පැහැදිලිද ළමයි? right. okay. හරි. මම annotation ටික මකන්නම්. right. ඊළඟට තියෙන අපරකින්නමයි. right. ඊළඟට තියෙන ටික අපි කතා බහ කරා. one to one කෙනෙක් manage කරගන්නේ කොහොමද? one to many කෙනෙක් manage කරගන්නේ කොහොමද? many to many කෙනෙක් manage කරගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා බහ කරා. right. දැන් ඒක ගැන ideas ඕගලන්ට තියෙනවා. දැන් ඊළඟට අපි කතා බහ කරන්න එන්නේ normalization කියන process එක ගැන. right. කියන්නේ කොහොමද අපි අපේ table එකක යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒ table එක සර්ව සම්පූර්ණ table එකක් බවට නැත්නම් database එකට ගැලපෙන මට්ටමේ table එකක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. ඒතර හොඳට මතක තියාගන්න මේ normalization කියන process එක අපි නිවැරදිව ඇඳලා තියෙන ER diagram එකකින් නිවැරදි විදිහට ව්‍යුත්පන්න කරගත්ත database එකක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ normalization කියන එක. normalization කියන එක අපි කියනවා අපි නිවැරදිව ඇඳලා තියෙන ER diagram එකක ඒකට අදාළව තියෙන scheme එක third normal form 3NF type එකේ scheme එකක් කියලා. right. හැබැයි data කියන්නේ ER diagram එක poorly design කරලා නේද? එච්චර හිතන්නේ බලන්න නැතුව සමහර ඒවා මගේ හැරිලා එහෙම design වෙලා නම් ඔයාගේ ER diagram එකෙන් අරගන්න schema වල දෝෂ
තියෙන්න පුළුවන්. එතකොට අන්නේ දෝෂ මගහරවාගෙන එයාව අර නිවැරදි දත්ත සමුදායක් right නැත්නම් අපිට කියනවා perfect database එකක් settle කරගන්න උදව් වෙන ක්‍රියාවලියක් තමයි normalization කියලා අපි කතා බහ කරන්නේ. right ඔය normalization වලදී අපි කතා කරනවා මේ පරායත්තතාවන් ආංශික පරායත්තතාව පරායත්ත නොවීම සහ සංක්‍රාන්ති පරායත්තතාව කියන එක. මගේ මේ පොයින්ට්ස් දානකොට පරායත්ත නොවීම කියන එක ආංශික පරායත්තතාව යටතේ ඇවිල්ලා වගේ තමයි ඒක පෙන්වන්න කරන්නේ. ඒක වෙනමම මාතෘකාවක්. ළමයි අතන මාතෘකා තුනක් තියෙනවා. partial dependencies, non-dependencies සහ transitive dependencies කියන. දැන් මේ තුන් දෙනා ගැන අපි ඉදිරියට normalization වලදී කතා කරනවා. මොන තැන්වලද අපිට මේක අවශ්‍ය වෙන්නේ කියන එක. right? එතකොට ඒකට අදාළව තමයි නැත්තම් ඔය කියන පරායත්තතාවන් අපිට චෙක් කරලා බලන්න උවමනා වෙනවා. normalization කියන process එක ඉස්සරහට යනකොට. right? අපි එතනට අදාළ තැන ආවම මම මේවා මොනවද කියන එක වැඩි දුරට විස්තර කරන්නම්. හරි. දැන් යමු normalization කරන්න සිද්ධ වෙන හේතු ටික ගැන දැනගන්න. දැන් මම කියවනේ normalize කරන්න වෙන්නේ අපි ඔකට සිංහලෙන් කියනවා ප්‍රමතකරණය කියලා. right? එතකොට ප්‍රමතකරණය කරන්න සිද්ධ වෙන්නේ මේ modification abnormalities. කියන්නේ වෙනස් කිරීමේදී සිදුවන ගැටලු වලට ඔයාට මුහුණ පාන්න වුණොත්. මොකද එහෙම ගැටලු වලට මුහුණ පානවා කියලා කියන්නෙම එතන ගැටලුවක් තියෙනවා කියන එක. right? එතකොට ඔතනදී එකක් තමයි insertion anomaly කියන්නේ. right? දැන් මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙනවා database එකක table එකක්. ඒක නිවැරදි ආකාරයෙන් නිර්මාණය වෙච්ච table එකක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ මේකේ බැලුවොත් මේකේ පේන තියෙනවා employee ID, sales person, sales office, office number, customer 1, customer 2, customer 3. right? ඔය විදිහට තමයි table එක හැදිලා තියෙන්නේ. ඔන්න සමහරවිට බැලුව බැලමට ඔයගලන්ට තේරෙනවා ඇති මේකේ නේද customer 1, customer 2, customer 3 කියලා තුන් දෙනෙක් ඉන්න එක ටිකක් අමුතුයි. අමුතුයි කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ කියන එක. right? එතකොට මෙතනදී මේ insert anomaly නැත්නම් දත්ත ඇතුළත් කිරීමේදී සිද්ධ වෙන අපහසුතාවය කතා බහ කරලා තියෙන්නේ. මේගොල්ලෝ මේකේ primary key එක විදිහට තෝරගෙන තියෙන්නේ employee ID. එන්නේ මුලින්ම ඉන්න ක්ෂේත්‍රය. right? එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා primary key එකක් assign කරලා තිබ්බොත් table එකක ඒ primary key එක මම කියවනේ unique කියලා. එකිනෙක වෙනස් වෙනවා සහ එයා තමයි මේ record එක අඳුනගන්නේ. ඒකට අපිට record එකක් දාන්න බෑ table එකට කොයිම වෙලාවකවත් primary key එකක් ගැන සඳහන් කිරීමක් නොකර. දැන් හැබැයි මෙතන ප්‍රායෝගික ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මේ ඇට්ලන්ටා කියන නගරයේ අලුතෙන් ඔෆිස් එකක් නිර්මාණය වෙනවා. තාම ඒකට එම්ප්ලොයිස්ලා දාලා නැහැ. වැඩ කරන කට්ටියව අසයින් කරලා නැහැ. නමුත් ඔෆිස් එක තියෙනවා. ඔෆිස් එකට නම්බර් එකක් තියෙනවා. ඒතකොට ඔය කියන දත්තය මේ වගේ සටහන් කරන්න යනකොට ගැටලුවක් එනවා. ගැටලුව තමයි employee ID එකයි sales person කෙනෙකුයි. කියන්නේ employee ID එක තිබ්බොත් sales person කෙනෙක් ඉන්නවනේ. අන්න ඒ දත්ත ලබා දීමේ හැකියාවක් නැහැ කියලා කියන්නේ. ඒක ප්‍රායෝගිකව දෙන්න බෑ. තාම බිල්ඩින් එක හදලා බිල්ඩින් එක තියෙනවා. ඒකට නම්බර් එකක් තියෙනවා. right? ටෙලිෆෝන් නම්බර් එකක් ගැන මේගොල්ලෝ මෙතනදී කතා බහ කරන්නේ. නමුත් පුද්ගලයෝ දාලා නැහැ. එතකොට ඔන්න ඔය තොරතුර මේ ටේබල් එකට ඇතුළත් කිරීමේදී ගැටලු ඇති වෙනවා. right? employee ID එකක් නැහැ. ඒක නිසා primary key එකක් තියාගන්න විදියක් නැහැ. දෙවෙනියට කතා කරලා තියෙනවා update anomaly. update කරනකොට එන අපහසුතාවක්.
right මෙතෙන්ද කියලා තියෙනවා මේ චිකාගෝ ඔෆිස් එකේ චිකාගෝ වල තියෙන ඔෆිස් එකේ ඔෆිස් නම්බර එක චේන්ජ් වෙනවා right අලුත් නම්බර එකක් එනවා ඒක ඩේටාබේස් එකේ අප්ඩේට් කරගන්නයි උවමන වෙන්නේ එතකොට මේ තියෙන මේ පේලි තුන දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති පේලි දෙකක් එඩිට් කරන්න ඕනේ right එතකොට මේක උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ හිතන්නකෝ මේකේ ලයින්ස් තිබ්බ කියලා පේලි 100ක් පේලි 100න් ඔය චිකාගෝ කියලා නම් වැටලා ඒ නම්බර එක තියෙන එකට අදාළව තියෙන පේලි 20ක් තිබ්බා කියලා. එතකොට මේ පේලි 20ම ඔයගොල්ලෝ එකින් එක චේන්ජ් කරන්න ඕනේ. එතනදී සමහර වෙලාවට මානව දෝෂ ඇති වෙන්න පුළුවන්, human errors ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට වැරදියට ලියවෙන්න පුළුවන්. මොකද තැන් කීපයක්ම එඩිට් කරන්න වෙනවා. ඒතර ඔතනදී සිද්ධ වෙන දෝෂ ඉදිරියේදී ගැටලු ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ ඔෆිස් නම්බර එක අවසානයේ තියෙන 12යි 12නේ. ඒකට කෙනෙක් වැරදිලා ලියනවා 12යි 11 කියලා. ඒකට මේ උදාහරණයෙම එක තැනක 12යි 12ක් අනිත් තැනේ 12යි 11ක් තියෙනකොට පස්සේ බලන කෙනෙකුට ගැටලුවක් එනවා. මේ ඔෆිස් නම්බර එක හරියටම මොකද්ද? 12යි 12ද ඉවර වෙන අංකය 12යි 11ද? right ඔන්න ඔය කියන ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. එතකොට අප්ඩේට් කිරීමේදී එකක් දැන් විශාල ප්‍රමාණයක් අප්ඩේට් වීම අනිත් එක මෙහෙම දැන් විශාල ප්‍රමාණයක යෙදීම නිසා දෝෂ සිදුවීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළ වීම. අවසානයේ කතා කරලා තියෙනවා ඩිලීෂන් ඇනෝමලි. මේ ඩිලීට් කරනකොට ඇති වෙන්න පුළුවන් ගැටලු. දැන් මෙතන කියලා තියෙන්නේ මේ උදාහරණේ ඉන්නවා මේ ජෝන් හන්ට් කියන පුද්ගලයා විශ්‍රාම යනවා. ඒ කියන්නේ එයාගේ එම්ප්ලොයි ID එක වෙන්නේ 1004 නම තමයි ජෝන් හන්ට්. එතකොට යන්නේ ඒ කොටස ඒ ටේබල් එකෙන් අස් කරලා දාන්න ඕනේ. හැබැයි මේ ටේබල් එකේ මේ කියන data ටිකට අනුව ඒ පේලිය අපි මැකුවොත් ජෝන් හන්ට් ඉන්න පේලිය අපි මැකුවොත් නිව්යෝක් කියන data එක මැකෙනවා ඒකේ ඔෆිස් නම්බර් එක මැකෙනවා සහ customer 1 customer 2 customer 3 කියන details උත් මැකෙනවා. ඒක ප්‍රායෝගිකව හිතුවොත් යම් කිසි රෙකෝඩ් එකක කොටසක් මකා දැමීමේදී අනිත් ඒවාට හානි සිද්ධ වෙන්න බෑ. දැන් මෙතනදී ජෝන් හන්ට් අස්සනවා කිව්වම නිව්යෝක් ඔෆිස් එකක් නැතිනවා ඒකට ඉන්න කස්ටමර්ස් එක නැති වෙනවා. ප්‍රායෝගිකව ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. පුද්ගලෙක් රිටයර් වෙනවා කියලා කියන්නේ එයා ආයතනෙන් ඉවත් වෙනවා කියන එක. right? එතකොට නමුත් මේ යොදලා තියෙන විදිහට අපිට ජෝන් හන්ට් කියන කෙනාව ඩිලීට් කරනකොට ඉතිරි දේවල් ටික ඒ මුළු රෙකෝඩ් එක මෙතනින් අස්සන එක නිසා ඒ රෙකෝඩ්ස් තියෙන්න ඕනේ ඒවට අදාළ වෙන ටේබල්ස් ඇතුළේ. එතකොට ඔය ගැටලු වෙන්නේ නැහැ. ඒක අපි ප්‍රමතකරණය කරනවා කියන ක්‍රියාවලියෙන් කරන්නේ ඔන්න ඔය වගේ ගැටලු ටික මග හරවා ගැනීම. කොට ප්‍රධාන වශයෙන් ඇනෝමලිස් තුනයි ඩිලීෂන් ඇනෝමලි එක, අප්ඩේෂන් ඇනෝමලි එක සහ ඉන්සර්ට් ඇනෝමලි එක. හරි. ළමයි ඇනෝමලිස් ටික ගැන තේරුණාද? right okay ළමයි අද ඔය පැත්තට පවර් කට් එකක් මොකක් හරි තියෙනවද ළමයි කට්ටිය ඇඩ් වෙනවා ලීව් වෙනවා එහෙම ගැටලු වෙනවා මට ආරංචි නොවෙච්ච මොකක් හරි විශේෂ දෙයක් සිද්ධ වෙනවද කැස් දේවවට හිමත් ඇනෝමලි කියන එකේ සිංහල අර්ථය
ඉනිමත් මම පොඩ්ඩක් රිසර්ච් කරලා කියන්නම් මට එකපාරට ඔළුවේ නැහැ. අක්‍රමිකතාවය කියන එක. නැත්නම් විෂමතාවය කියන අර්ථය තියෙනවා. right විෂමතාවය කියන අර්ථය ඔබට වැඩිපුර ගැලපෙනවා කියලා මට හිතෙනවා. right හරි. හොඳයි දැන් ප්‍රමතකරණය ගැන කතා කරන්න normalization ගැන කතා කරන්න මම පොඩි සංසිද්ධියක් අරගන්නවා ඒකට අදාළව හදලා තියෙන ටේබල් එකක් අරගන්නවා. දැන් මෙතන තියෙන අවස්ථාව තමයි මේ මම පහළ විස්තර කරලා තියෙන මෙතන පේජ් දෙකකින් right ඒකට ඒක කියලා තියෙනවා පාසලක ශිෂ්‍යයෙකුට සහභාගී විය හැකි ක්‍රීඩාවන් කිහිපයක් ඇති අතර ක්‍රීඩාවක් සඳහා බොහෝ ශිෂ්‍යයන් සහභාගී වේ. එමෙන්ම යම් ක්‍රීඩාවක් පුහුණු වීම සඳහා ශිෂ්‍යයෙකුට නිශ්චිත පැය ගණනක් වෙන් කර ඇත. ළමයි මට විනාඩියකට එක්ස්කියුස් කරන්න. හරි. එතකොට ළමයි දැන් අපිට මේ සංසිද්ධිය දුන්නොත් මම මේක මේ ඔයගලගේ විභාග ප්‍රශ්නකින්මයි ඔය සංසිද්ධිය අරගෙන තියෙන්නේ. right අපිට ඒක අද කතා බහ කරලා බලන්න පුළුවන්. එතකොට ඔය ප්‍රශ්නේ අපිට දීලා අපිට ER diagram එකක් අඳින්න කිව්වොත් අපිට බොහොම පහසුවෙන් අහුල ගන්න පුළුවන්. ශිෂ්‍යයා කියන කෙනා එන්ටිටි එකක් වෙනවා, ක්‍රීඩාව කියන කෙනා එන්ටිටි එකක් වෙනවා. ශිෂ්‍යයා සහභාගී වෙනවා ක්‍රීඩාවට කියලා ER diagram එකක් ඇඳලා මේක කියලා තියෙනවා සහභාගී වෙ හැකි ක්‍රීඩාවන් කීපයක් ඇති අතර ක්‍රීඩාවක් සඳහා බොහෝ ශිෂ්‍යයන් සහභාගී වේ. ඒ කියන්නේ many to many relationship එකක්. එක ක්‍රීඩකෙක් ක්‍රීඩාවන් බොහෝ ගානකට සම්බන්ධ වෙනවා, එක ශිෂ්‍යයෙක් ක්‍රීඩාවන් බොහෝ ගානකට සම්බන්ධ වෙනවා. එක ක්‍රීඩාවකට ශිෂ්‍යයෝ බොහෝ ගණනක් ඉන්නවා. එතකොට ඒක many to many relationship එකක්. එතකොට අපි පොඩි ER එකක් ඇඳලා ටක් ගාලා අපිට ඒකේ ස්කීම් එක හදාගන්න පුළුවන්. දැන් මේ දැනුම අපි ගාව තියෙනවා. right? නමුත් මෙතන මේ database එක plan කරපු කෙනා මේක plan කරලා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ නිශ්චිත විදිහට ER diagram එකක් අඳින්න නැතුව නිකන් සංසිද්ධිය ගැන හිතලා මේ විදිහට දත්ත දාගමු කියලා එයා නිර්මාණය කරපු database එකක් මේ තියෙන්නේ. ඒතර මේක නිවැරදි ආකාරයට හැදිච්ච database එකක් නෙමෙයි. ඒතර මම අර කලින් කිව්වා වගේ එහෙම ගැටලු තියෙන තැන් තමයි අපි normalization කියන ක්‍රියාවලියෙන් නිවැරදි තැනකට අරගෙන එන්නේ. right? හරි. දැන් ඔයගොල්ලන්ට මේ ටේබල් එක දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති මේකේ මේ අනවශ්‍ය විදිහට දත්ත ලකුණු වෙලා තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි. right උදාහරණයක් විදිහට
දැන් මේ සමන් කියන ශිෂ්‍යයා අරගත්තොත් right එයාගේ ඇඩ්‍රස් එක කොට්ටාව postal code එක P1 ක්‍රිකට් කියන ක්‍රීඩාව කරනවා participation hours පැය 2යි swimming කියන ක්‍රීඩාව කරනවා participation hours පැය 1යි right රෝගාන් පේනද මේ කොට්ටාව කියලා සිටියක රිපීට් වෙලා තියෙනවා ක්‍රිකට් කියලා රිපීට් වෙලා තියෙනවා P1 ඕක රිපීට් වෙලා තියෙනවා නේද මේ ජිම්නාස්ටික් රිපීට් වෙලා තියෙනවා right මෙතනත් ස්විමිං තියෙනවා මෙතනත් ස්විමිං තියෙනවා right ඔය විදිහට මේක ඇතුලේ දත්ත අනුපිටපත් වෙලා තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි ඒ වගේම තමයි අපි මේ විදිහට මේ sport 1 practice hours sport 2 practice hours දැන් මේ අන්තිම කොලම් 4 අරගත්තම අපිට ඇත්තටම කොලම් 4කින් පෙන්විය යුතු දෙයක් නෙවෙයි අපි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ database එක අපි සාමාන්‍යයෙන් කියනවා එක item එකකට එක කොලම් එකක් තමයි තියාගන්න ඕනේ. sport එකකට නම් sport එකට එක කොලම් එකක්. practice hours තියෙනවා නම් practice hours වලට එක කොලම් එකක්. right ඒතර අපි මෙතනදී කතා කරනවා මේ columns අනවශ්‍ය විදිහට අනුපිටපත් වෙලා තියෙනවා. අර කලින් අපි කතා කරපු උදාහරණේ ඔය ගැටලුව තිබුණා. columns අනවශ්‍ය විදිහට අනුපිටපත් වෙනවා. right දැන් මේ කලින් කතා කරපු එකෙත් අර customer 1 customer 2 customer 3 ඒතකොට customer කියන attribute එකක් ගැන අපි ඔය කතා කරා. ඒතර අපි කවදාවත් අපේ entity එකක් වටේට නේද customer 1 customer 2 customer 3 කියලා අපි එහෙම indicate කරන්නේ නැහැනේ. right අන්න ඒ වගේ මෙතනදී අනවශ්‍ය විදිහට දත්ත භාවිතා වීමක් සහ අනවශ්‍ය විදිහට තීරු අනුපිටපත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. right එතකොට මෙහෙම අවස්ථාවක් මේ වගේ අවස්ථාවක් ඒ කියන්නේ මේ අනවශ්‍ය විදිහට තීරු රිපීට් වෙලා තියෙනවා නම් columns රිපීට් වෙලා තියෙනවා නම් එහෙම අවස්ථාවක් අපි කියනවා zeroth normal form බිඳුව වෙනි ප්‍රමත කරන අවස්ථාවේ ඉන්න අවස්ථාවක් නැත්නම් බිඳුවන ප්‍රමත කරන අවස්ථාවට අයත් ටේබල් එකක් කියලා අපි මෙයාව හඳුන්වනවා zeroth normal form right මෙතන කතා කරලා තියෙනවා ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ සිට පළමු ප්‍රමත කරන අවස්ථාවට එන කන්වර්ෂන් එක ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒතර ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ තියෙන ගැටලු ගැන කතා කරලා තියෙනවා. අනවශ්‍ය ලෙස නැවත නැවතත් යෙදී ඇති එකම වර්ගයේ දත්ත සහිත ශේෂ්ත්‍ර. right? ඒතර මම මේකේ උදාහරණ පෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන මේ උදාහරණේ නැති වුණත් තව ගැටලුවක් තියෙන්න පුළුවන් දත්ත පරමාණුක ආකාරයෙන් නොපැවතීම. right මොකද්ද මේ පරමාණුක ආකාරය කියලා කියන්නේ? දැන් මේ ලිපිනය කියන එක අරගත්තොත් ලිපිනය කියන එක මෙන්න මේ විදිහට අපි ගබඩා කරොත් එක කොලම් එකක් ඇතුලේ. එතකොට අපි කියනවා database එකේ data atomic නැහැ. පරමාණුක ආකාරයෙන් නෙවෙයි තියෙන්නේ. මොකද 50 දෙවන පටුමග හෝමගම කොටස් තුනක් තියෙනවා. ඇත්තටම අපිට මේක කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් නේද? අපිට වෙන පුළුවන් අංකය ඊළඟට පළවෙනි ඇඩ්‍රස් කොටස සහ දෙවෙනි ඇඩ්‍රස් කොටස කියලා වෙන් කරන්න පුළුවන්. ඒකයි අපිට අර composite attributes එහෙම වැදගත් වෙන්නේ. ඒතර මෙතනදී මේ ඔක්කොම එකක දාලා තිබ්බොත් 50 දෙවෙනි පටුමග හෝමගම කියන සම්පූර්ණ ටික එකක දාලා තිබ්බොත් අපි කියනවා දත්ත පරමාණුක ආකාරයෙන් නොපවතිනවා. data atomic විදිහට තියෙන්නේ නැහැ කියලා. එතකොට වගුවක් බිඳුව NF 0NF කියන අවස්ථාවේ තියෙන හේතු තමයි මේ තියෙන්නේ. ගැටලු විදිහට අපි පෙන්නලා තියෙන්නේ හේතු. එතකොට 0NF වල මේ ගැටලු විසඳගත්තම අපිට පුළුවන් ටේබල් එක 1NF කියන තැනට ගෙනියන්න. right 1NF කියන තැනට ළමයි තප්පරයක්
හරි ළමයි මේ ශුන්‍ය ප්‍රමත කරන අවස්ථාවේ තියෙන හේතුව අඳුනගත්තද? හේතු දෙකක් තියෙනවා. එහෙම වෙන්න හේතුව පැහැදිලිද? ඔව් ළමයි ආයිසරයක් කතා කරන්න ඕනේද නැත්නම් පැහැදිලිද? right හරි. එතකොට මේ තියෙන ගැටලුව මේ ගැටලු ඇති වෙන්නේ 0NF වල මේ ටේබල් එක තියෙන නිසා. එතකොට ඒකට විසඳුම් ලබා දුන්නම 0NF වලින් මේ ටේබල් එක ප්‍රොමෝට් වෙනවා 1NF කියන තැනට. පළවෙනි ප්‍රමතකරණ අවස්ථාව කියන තැනට. හොඳට මතක තියාගන්න මේ ප්‍රමතකරණයේදී ඕගලන්ට බිඳුවේ ඉඳලා අපි අපේ අරමුණ ප්‍රමතකරණය කිරීමේ අරමුණ තමයි 3NF ටේබල් එකක් හදා ගැනීම. third normal form ටේබල් එකක් හදා ගැනීම. හැබැයි බිඳුවේ නම් ඉන්නේ එකපාර තුනට පයින්න බෑ. ඔයා බිඳුවෙන් එයාව පළවෙනි එකට ගන්න ඕනේ. පළවෙනි එකෙන් දෙවෙනි එකට ගන්න ඕනේ. දෙවෙනි එකෙන් තමයි තෙවෙනි එකට ගන්න තියෙන්නේ. right? එතකොට බිඳුවේ ඉන්නවා නම් first normal form කරලා ඉන්න ඕනේ. first normal form කරන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? මේ විසඳුම දීලා තියෙන්නේ ඒකට. first normal form කරන්න නම් අරගන්න ඕන දේ තමයි අනවශ්‍ය ලෙස නැවත නැවතත් යෙදී ඇති එකම වර්ගයේ දත්ත සහිත ශේෂ්ත්‍ර වෙනම වගුවක් ලෙස වෙන් කිරීම. වෙනම වගුවක් ලෙස වෙන් කිරීම. right? එවිට පළමු ප්‍රමත කරන අවස්ථාවට උසස් වේ. ඊට පස්සේ දත්ත පරමාණුක ආකාරයෙන් නැත්තම් එයත් වෙනම ශේෂ්ත්‍ර විදියට. ඒ කියන්නේ අර මම ඇඩ්‍රස් එක මේ විදිහට පෙන්නලා තියෙනවා නම් ඇඩ්‍රස් කියලා තනි කොලම් එකක නම් මේ කට්ටිය ඉන්නේ. අපි ඒක කොටස් තුනකට බෙදලා පෙන්නනවා. number, address 1, address 2. එතකොට පළමු ප්‍රමත කරන අවස්ථාවට ප්‍රොමෝට් වෙනවා කියලා අපිට අරගන්න පුළුවන්. මේ පහළ පෙන්නලා තියෙන්නේ right පහළ පෙන්නලා තියෙන්නේ කොහොමද මේ වැඩේ සිද්ධ කරගන්නේ කියන එක. එතකොට ඔය අලු පාටෙන් ඔයගලන්ට පේන්න තියෙන්නේ අපි ගාව තිබ්බ ටේබල් එක. right? ඒ කියන්නේ 0NF තිබ්බ කෙනා. right? ඊළඟට පහළ මම මේ දෙන්න වෙන වෙනම වෙන් කරලා තියෙනවා. කොහොමද වෙන් කරලා තියෙන්නේ? අර අනවශ්‍ය විදිහට රිපීට් වෙච්ච කට්ටිය. right? මගේ සංගල වරහන පොඩ්ඩක් පැනලා තියෙනවා ළමයි. index name city postal code කියන තැනට වෙනකන් සංගල වරහන යන්න ඕනේ. right? මේ සංගල වරහන මෙතනට වෙනකන් මේ සෙට් එක ටේබල් එකකට මේ ටික තමයි තව ටේබල් එකකට එන්නේ. right? එතකොට index name city postal code මේ පළවෙනි හතර දෙනා එක ටේබල් එකකට අරගෙන තියෙනවා. අනවශ්‍ය විදිහට රිපීට් වෙලා තිබ්බ කට්ටිය ස්පෝර්ට් එකයි ප්‍රැක්ටිස් අවර් එකයි. ස්පෝර්ට් එක මම ස්පෝර්ට් නේම් කියලා මෙතනට අරගෙන තියෙනවා. ප්‍රැක්ටිස් අවර්ස් ටික මෙතන ප්‍රැක්ටිස් අවර්ස් කියලා අරගෙන තියෙනවා. right? හැබැයි ඔයගලන්ට පේනවා ඇති මට ස්පෝර්ට් නේම් එකෙන් මේ කියන තීරු වෙන්කොට හඳුනා ගන්න බෑ. right?
ඒක නිසා මම මෙතනට පාවිච්චි කරලා තියෙනවා sport ID කියලා sport එකක් අඳුර ගන්න පුළුවන් ID එකක්. right? ඒ වගේම තමයි index number එකත් මම පාවිච්චි කරලා තියෙනවා. ඒතර මේ දෙන්න එන්න හේතුව මොකක්ද? හේතුව තමයි ඕගොල්ලන්ට මේ ලොකු ටේබල් එක මෙයා දිහා බැලුවොත් පේනවා ඇති මේ එක ළමයෙක් අරගත්තොත් ඒගොල්ලන්ට ක්‍රීඩාවන් ක්‍රිකට් කරන්න පුළුවන් ස්විමින් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක ළමයෙකුට සමන් කියන ළමයාට එයා ක්‍රීඩාවන් දෙකක් කරනවා. කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක් ස්පෝර්ට්ස් කීපයක් කරනවා. ඒ වගේම තමයි මේ එක ස්පෝර්ට් එකක් නේද? අපි උදාහරණයක් විදිහට ගමු ජිම්නාස්ටික් කියන ස්පෝර්ට් එක. ජිම්නාස්ටික් කියන ස්පෝර්ට් එක ළමයි කීප දෙනෙකුත් කරනවා. right? එතකොට අපිට කොයිම වෙලාවකවත් මේ ස්පෝර්ට් නේම් එකයි ප්‍රැක්ටිස් අවර්ස් උයි කියන දෙන්නම ඉන්න තැනකදී මේ දෙන්නව තනියෙන් අපිට SID එකෙන් හෝ ඉන්ඩෙක්ස් එකෙන් හෝ අඳුන ගන්න බෑ. මොකද මේක ළමයෙක් ස්පෝර්ට් එකක් වෙනුවෙන් සිද්ධ කරන පැය ගාණක් තියෙන මෙතන. right? ඔන්න ඔය හේතුව නිසා මේ SID කියන කෙනයි ඉන්ඩෙක්ස් එකයි දෙන්නම පාවිච්චි කරලා මම හදලා තියෙනවා composite primary key එකක්. right? එතකොට මේ කියන ශේෂ්ත්‍ර දෙකම පාවිච්චි කරලා අපි primary key එකක් define කරගෙන තියෙනවා. ළමයි මෙතන වෙච්ච දේ පැහැදිලි. මේ හතර දෙනා මෙතනට අරගෙන තියෙනවා. මේ කට්ටියව දැන් හතරක් විදියට පෙන්වන්න අවශ්‍ය නැහැ. දෙන්නෙක් විදියට පෙන්නලා මෙතනට අරගෙන තියෙනවා. right? ඊට පස්සේ ළමයෙක් කරන ස්පෝර්ට් එක වෙච්ච නිසා මෙතන තියෙන දත්ත ටික මේ දත්ත ටික මෙතන තියෙන දත්ත මේ ළමයෙක් කරන ස්පෝර්ට් එකකට අදාළව තියෙන නිසා අපි SID කියලා එකකුයි ඉන්ඩෙක්ස් එක කියලා එකකුයි දෙකක් අරගෙන තියෙනවා primary key එක හදාගන්න. right. ඔන්න දැන් මෙතනට ආවම අපේ අර මේ උඩ ප්‍රශ්නේ තිබ්බ ගැටලුව විසඳෙනවා. අනවශ්‍ය විදිහට කොලම් රිපීට් වෙන්නේ නැහැ දැන් මේ දෙන්නගෙන් එක්කවත්. මෙයාගේ තියෙන්නේ index name city postal code මෙයාගේ SID index sport name practice hours. right? එතකොට ඒ වැඩේ පැහැදිලි සහ complete. එතකොට ඔන්න zeroth normal form නෙවෙයි ඉන්නේ දැන්. එතකොට මෙයා ඉන්නේ zeroth normal form. මේ දෙන්න ඉන්නේ first normal form. ඒ කියන්නේ first normal form වලට promote වෙච්ච දෙන්න තමයි මේ දෙන්න. right? ඒක මෙතන sorry. ඒක මෙතන note එකෙත් මම පෙන්නලා තියෙනවා පළමු ප්‍රමත කරන අවස්ථාවේ තමයි මේ දෙන්න ඉන්නේ කියන්නේ. හරි. දැන් ඊළඟට තියෙන challenge එක තමයි first normal form කරගන්න. දැන් මේගොල්ලන්ගේ අවසාන උවමනාව මොකද්ද? මේගොල්ලෝ third normal form කියන තැනට ගේන්නේ. right? එතකොට third normal form කියන තැනට එන්න නම් දැන් first normal zero normal form එකේ හිටපු එකනා first normal form වුණා. දැන් first normal form වලින් second normal form වලට අරගන්න ඕනේ. right? ඔන්න ඕක ගැන තමයි අපි ඊළඟට කතා බහ කරන්නේ. දැන් first normal form වලින් second normal form වලට table එකක් ගන්න නම් මෙන්න මේ මම උඩ කියලා තියෙන
ගැටලු දෙක අස් කරගන්න ඕනේ. එක ගැටලුවක් තමයි ආංශික පරායත්තතාවය. අපි කියනවා partial dependency. right? ඊළඟ ගැටලුව තමයි පරායත්ත නොවීම. non dependency. මොකක්ද මේ කියන්නේ? ආංශික පරායත්තතාවය කියලා කියන්නේ ප්‍රාථමික යතුරක්. මේ ආංශික පරායත්තතාවය කියන එක එන්න පුළුවන් වෙන්නේ primary key එක composite එකක් වුණොත් විතරයි. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා හදලා තියෙන අවස්ථාවකදී විතරයි මේ ආංශික පරායත්තතාවය කියන එක එන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම දෙන්නෙක් එකතු වෙලා primary key එකක් හැදිලා තියෙන අවස්ථාවක primary key එක නොවන කට්ටිය ඉන්නවනේ. අන්නේ නොවන කට්ටියගෙන් එක්කෙනෙක් හෝ කීපයක් මේ primary key එකේ කොටසක් මත විතරක් රඳා පවතීම අපි කියනවා ආංශික පරායත්තතාවය කියලා. primary key එකේ කොටසක් මත primary key නොවන එක්කෙනෙක් හෝ කීපයක් රඳා පැවතීම අපි කියනවා ආංශික පරායත්තතාවය නැත්නම් partial dependency කියලා. right? දැන් ඕකට තියෙන හොඳම උදාහරණය තමයි අපි මේ හැදුවනේ ස්පෝර්ට් ටේබල් එකක්. ස්පෝර්ට් ටේබල් එකේ ඔයගලන්ට තියෙනවා primary key එක විදිහට SID index කියන දෙන්නම සලකලා. sport name practice hours කියන එක තියෙනවා. දැන් ඔතනදී sport name කියන කෙනා SID එක මත පමණයි රඳා පවතින්නේ. sport name කියන කෙනා SID එක මත පමණයි රඳා පවතින්නේ. නේද? දැන් මේ ක්‍රිකට් තියෙන හැම අවස්ථාවකම SID එක S1. මේ ක්‍රිකට් තියෙනකොට S1. හැබැයි පැය ගණන practice hours කියන කෙනා SID එක මත පමණක් නෙවෙයි රඳා පවතින්නේ. මොකද පැය ගණන කියන්නේ ශිෂ්‍යයෙක් ක්‍රීඩාවක් වෙනුවෙන් වැය කරනු ලබන වේලාව. right? ඒතර practice hours කියන කෙනා මේ දෙන්න මතම රඳා පවතිනවා. practice hours කියන කෙනා මේ දෙන්න මතම රඳා පවතිනවා. ඒ කියන්නේ මෙතනදී sport name කියන කෙනා අපි කියනවා ආංශික පරායත්තතාවයක් තමයි පෙන්වන්නේ. partial dependency එකක් පෙන්වන්නේ. මොකද primary key එක වෙන්නේ මෙයාගේ SID එකයි index එකයි කියන දෙකම. එතකොට sport name කියන කෙනා ඒ දෙන්නගෙන් ඒ primary key එකේ ඉන්න දෙන්නගෙන් එක කොටසක් SID එක කියන එක මත විතරයි රඳා පවතින්නේ. ඔන්න ඕකට අපි කියනවා ආංශික පරායත්තතාවය කියලා. පැහැදිලිද? ආංශික පරායත්තතාවය පැහැදිලිද? right. හරි. ඊළඟට අපි අතනදී කතා කරනවා non dependency. රඳා නොපැවතීම. දැන් රඳා නොපැවතීම කියලා කියන්නේ ප්‍රාථමික යතුරක් තියෙනවා. ප්‍රාථමික යතුරට කිසිසේත්ම අයිති නැති කෙනෙක් ඒ ටේබල් එකේ ඉන්නවා. right? දැන් අපිට ළමයි right? දැන් මෙතන අරගත්තොත්
මෙතනදී අපිට රඳා නොපැවතීම කියන එක මම මෙතන පෙන්නලා නැහැ. රඳා පවතින්නේ නැහැ කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේ ස්ටුඩන්ට් ටේබල් එකේ සබ්ජෙක්ට් කියලා සබ්ජෙක්ට් නේම් කියලා කොලම් එකක් තිබුණා කියලා. ස්ටුඩන්ට් ටේබල් එකේ තියෙනවා සබ්ජෙක්ට් නේම් කියලා කොලම් එකක්. ඒකට සබ්ජෙක්ට් නේම් කියන එක ඉන්ඩෙක්ස් එක මත රඳා පවතින්නේ නැහැ. right මෙතන තිබුණොත් subject name කියලා මෙතන මේ science maths කියලා වැටෙන ඒවා මේ index number එක මත රඳා පවතින්නේ නැහැ. එහෙම රඳා පවතිනවා නම් ළමයෙක්ගේ ඒ කියන්නේ ළමයෙක් වෙනස් වෙනකොට subject එකක් වෙනස් වෙන්න ඕන. ඉස්කෝලේ කවදාවත් එහෙම දේවල් වෙන්නේ නැහැ. subject තියෙනවා වෙනම ළමයි ඉන්නවා වෙනම. right ඒතර මේ ටේබල් එකේ subject name කියන එකක් තිබුණා නම් අපි කියනවා එයා අන්න non dependency පැත්තට අයිති. රඳා නොපවතින පැත්තට අයිති. right එතකොට මේ තියෙන අවස්ථාවේ අපි ඒක ගැන කතා බහ කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ ඒක ගැන දැනුවත් වෙන්න. right non dependency කියලා කියන්නේ primary key field එක මත රඳා නොපවතින කෙනෙක් සිටීම. එතනදිත් වෙන්නේ දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාව උල්ලංඝනය වීම. එතකොට ඔතනදී විසඳුම් විදිහට අපි කතා බහ කරලා තියෙනවා ආංශික පරායතතාවයේ සහිත ශේෂ්ත්‍ර ඒ රඳා පවතින ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍ර කොටස සමග වෙනම වගුවක් ලෙස වෙන් කරනවා. එතකොට එයා දෙවෙනි ප්‍රමතකරණයට උසස් කරන්න පුළුවන්. පරායත්ත නොවන කට්ටිය ප්‍රයිමරි කී එකක් ප්‍රොපෝස් කරලා ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් ප්‍රොපෝස් කරලා වෙනමම කෙනෙක් බවට පත් කරනවා. right වෙනම ටේබල් එකක් බවට පත් කරනවා. ඒතර මෙතනදී ඔයගලන්ට තේරෙනවා ඇති sport name SID කියන දෙන්න. right මේ ස්ටුඩන්ට් ටේබල් එකට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. මොකද එයාගේ ස්ටුඩන්ට් ID නම, ස්ටුඩන්ට් ඉන්න සිටි එක, ස්ටුඩන්ට් ඉන්න postal code එක. එතකොට ඉන්ඩෙක්ස් එක මත තමයි මේ name, city, postal code කියන තුන් දෙනාම රඳා පැවතිලා ඉන්නේ. ඒක ශිෂ්‍යයෙකුට අයිති දේවල්. ඒක ශිෂ්‍යයා තමන්ගේ නම වෙනස් කරොත් ඉන්ඩෙක්ස් නම්බර් එකට අදාළව තියෙන නම වෙනස් විය යුතුයි. ශිෂ්‍යයා තමන්ගේ නගරය වෙනස් කරොත් ඉන්ඩෙක්ස් නම්බර් එකට අදාළව තියෙන නගරය වෙනස් විය යුතුයි. ඒ විදිහට. එතන මේ ස්පෝර්ට් ටේබල් එක තමයි මෙතනදී දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවට ගැටලු හදන කෙනා. එතන එයාව කොටස් දෙකකට වෙන් කරලා පෙන්නලා තියෙනවා. එක කොටසකට SID index practice hours තියෙනවා. එතකොට එක ළමයේ එක ස්පෝර්ට් එකක් සම්බන්ධයෙන් කොච්චර පැය ගාණක් පැය කරනවාද අන්න ඒක හැදිලා තියෙනවා. ඊළඟට SID එකයි ස්පෝර්ට් නේම් එකයි මේ විදිහට වෙනමම දක්වලා තියෙනවා. දැන් ඒතර SID එකයි ස්පෝර්ට් එකයි වෙනමම දැක්වෙනකොට අපිට හරිම ලේසි මෙතන මැනේජ් කරගන්න. SID එක එක සැරේයි ලියවෙන්නේ S1 S2 S3 S4 S5 රිපීට් වෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන SID එකයි ස්පෝර්ට් නේම් එක. නැවත නැවත වතාවක් යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දෙවන ප්‍රමතකරණ අවස්ථාවට ආපු විදිහ තේරුණාද? ඔව් ළමයි. right. එතකොට මේ ස්පෝර්ට් ටේබල් එකේ තිබුණේ ආංශික පරායත්තතාවය කියනවා. right. ඔයගලන්ට පොඩ්ඩක් එතන ලියාගත්තත් කමක් නැහැ. ස්පෝර්ට් ටේබල් එක ගාව මෙයාට අදාළව ආංශික පරායත්තතාව පවතී.
right එතකොට ඒකෙන් දැන් අපේ දෙවන ප්‍රමතකරණ අවස්ථාවේ මේ ටේබල් දෙක හැදුනා මේ ස්ටුඩන්ට් ටේබල් එක automatically එයා දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවට ප්‍රොමෝට් වෙනවා මොකද අර මුලින් තිබ්බ එක්කෙනා කොටස් දෙකකට කැඩුවෙන් පස්සේ මෙයා ෆස්ට් නෝමල් ෆෝම් වුණා මේ දෙන්නම ඒතර මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක මත හැමෝම ඩිපෙන්ඩ් වෙලා තියෙන නිසා එයා automatically ෆස්ට් නෝමල් ෆෝම් එකේ ඒ විදිහටම සෙකන්ඩ් නෝමල් ෆෝම් එකකට ප්‍රොමෝට් වෙනවා ඒකයි මම මේ කඩේරි වලින් දෙවන ප්‍රමතකරණ අවස්ථාවේ ඉන්න තුන් දෙනෙක් ඉන්නවා කියලා පෙන්නලා තියෙනවා. දැන් ස්ටුඩන්ට් ස්පෝර්ට් කියන එක්කෙනා දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවේ, ස්පෝර්ට් ටේබල් කියන එක්කෙනා දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවේ, ස්ටුඩන්ට් ටේබල් කියන එක්කෙනා දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවේ. හරි. හරි. දැන් යන්නේ අන්තිම කෙනා ගාවට. ඒ කියන්නේ දැන් zeroth normal form එකේ හිටපු එක්කෙනා first normal form කරා. zeroth normal form එකේ තිබුණේ අනවශ්‍ය විදිහට repeat වෙන columns. අපි ඒවා වෙනම table එකකට ගත්තා. repeat නොවෙන ඒවා වෙනම table එකකට ගත්තා. එතකොට පළමු ප්‍රමතකරණ අවස්ථාව ආවා. ඊළඟට පළමු ප්‍රමතකරණ අවස්ථාවෙන් දෙවන ප්‍රමතකරණ අවස්ථාවට අපි අරගන්නවා කොහොමද? primary key එක මත හැමෝම රඳා පවතිනවාද කියන ප්‍රශ්නේ බලමු. ඒතර ප්‍රයිමරි කී එක මත හැමෝම රඳා පවතිනවා නම් එයා දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවේ එහෙම රඳා පවතින්නේ නැත්නම් දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවේ නෙවෙයි. එතකොට එහෙම රඳා නොපවතින අවස්ථාවක අපි කරන්නේ ඒ රඳා නොපවතින පිරිස වෙන් කරනවා. වෙන් කරලා වෙනම ටේබල් එකකට ඒගොල්ලන්ව ගන්නවා. එතකොට හැම එක්කෙනෙක්ම දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවට පත් වෙනවා. දැන් අපි දෙවෙනි ප්‍රමතකරණ අවස්ථාවෙන් තුන්වෙනි ප්‍රමතකරණ අවස්ථාවට. ඒ කියන්නේ අපේ ටාගට් එකට යන්නයි හදන්නේ. right? මේ third normal form කියන තැනට එනකොට අපි බලන්න ඕනේ third normal form නොවෙන්න ගැටලුව තමයි මෙන්න මේ transitive dependency කියලා කියන්නේ. right? එතකොට third normal form නොවෙන්න ගැටලුව අපි කියනවා transitive dependency කියලා. transitive dependency කියලා කියන්නේ ඒක පැහැදිලිව තේරුම් ගන්න. දැන් fully dependency කියන එක second normal form එකේදී සහතික වෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික නොවන යතුරු ටික ප්‍රාථමික යතුරු මත සම්පූර්ණයෙන් රඳා පවතිනවා. right? එතකොට අපිට හම්බුණා එතනින් මෙතනට එනකොට මේ තියෙන්නේ දෙවන ප්‍රමතකරණ අවස්ථාවේ tables ටික sport table එක sport name එක SID එක මත රඳා පවතිනවා. student sport table එක practice hours කියන එක index සහ SID එක මත දෙන්න මතම රඳා පවතිනවා. දෙන්නගෙන් කොටසක් මත නෙවෙයි දෙදෙනා මතම රඳා පවතිනවා. student table එක index එක මත name city postal code ඔය තුන් දෙනාම රඳා පවතිනවා. හැබැයි මේ student table එක දිහා බැලුවොත් student table එකේ මේ index එක මත මේ තුන් දෙනාම රඳා පවතින එක ඇත්ත. ඒක හරියටම හරි. හැබැයි අපි මේ city එකයි postal code එකයි බැලුවේ. city එක මත postal code එක රඳා පවතිනවා. පේනවද? P1 කියන්නේ කොට්ටාව. P1 කියන්නේ හැමතැනම කොට්ටාව. P2 කියන්නේ හෝමගම, P3 කියන්නේ නුගේගොඩ. right? එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකට තමයි අපි කියන්නේ සංක්‍රාන්ති පරායත්තතාවය කියලා. transitive dependency කියලා. ඒ කියන්නේ primary key එක මත සියලු දෙනාම රඳා පවතිනවා. ඒ නිසා ආ second normal form. හැබැයි මේ primary key නොවන කෙනෙක් මත තව primary key නොවන කෙනෙක් රඳා පවතිනවා. එතකොට ඒක transitive dependency කියලා අපි හඳුන්වනවා. එතකොට transitive dependency කියනවා නම් third normal form වලට qualify වෙන්න බෑ. උසස් වෙන්න බෑ. දැන් මේ sport table එකේ transitive dependency නැහැ.
sport name එක කෙලින්ම SID එක මත රඳා පවතිනවා. ඒකේ එක column එකයි තියෙන්නේ. ඊටහා columns නැත. ඒක නිසා transitive එකක් හැදෙන්න ඉඩකුත් නැහැ යාට. student sport එකේ SID එකයි index එකයි මත practice hours කියන එක රඳා පවතිනවා. practice hours විතරයි එතන primary key නොවන විදිහට ඉන්නේ. ඉතින් එයාට වෙන කෙනෙක් එක්ක හදාගන්න බෑ සම්බන්ධතාවයක්. ඒක නිසා කොහොමත් එයා third normal form වලට qualify කරගන්න පුළුවන්. ඒක මේ දෙන්න automatically third normal form වලට qualify වෙනවා. student table එක අපිට සිද්ධ වෙනවා transitive dependency තියන අය වෙනම table එකකට ගන්න. එහෙම නොවන පිරිස ඒ table එකේ ඉතුරු කරන්න. එතකොට එහෙම වුණාම student table එක හැදෙනවා index එකයි name එකයි කොට postal code එකයි city එකයි වෙනමම table එකකට කැඩෙනවා. එතනදී මේ දෙන්න අතර සම්බන්ධතාවය තියාගන්න. මේ දෙන්න අතර සම්බන්ධතාවය තියාගන්න postal code එක duplicate කරලා තියෙනවා student table එක ඇතුලේ. ඇයි එහෙම කරන්න හේතුව? එක postal code එකකට ළමයි ගොඩක් ඉන්න පුළුවන්. One postal code has many students. එතකොට many පැත්ත ගැන කියවෙන්නේ student ගේ පැත්තෙන්. එක ළමයෙකුට එක නගරයයි හැබැයි එක නගරයකට ළමයි ගොඩයි. ඒතර අපි දන්නවා one to many relationship එකක් ලෙහා ගන්නකොට one පැත්තේ තියෙන primary key එක many පැත්තට තියන්නේ. අන්න ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. මේ පැත්ත තියෙන්නේ one, මේ පැත්ත තියෙන්නේ many. ඒක නිසා මේ primary key එක මෙතන foreign key එකක් විදිහට නිරූපණය කරලා තියෙනවා. right දැන් අපිට කියන්න පුළුවන් මේ දෙන්නම ඉන්නේ සෙවන ප්‍රමත කරන අවස්ථාවේ කියලා. ඒතර මම අවසාන පිටුවේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා සෙවන ප්‍රමත කරන අවස්ථාවට ලක් වෙච්ච tables හතරම. ඒතර දැන් මේ එකකවත් අනවශ්‍ය විදිහේ repeat වෙන columns නැහැ. ඔක්කොම data atomic ආකාරයෙන් තියෙන්නේ. ඊළඟට fully dependency තියෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ primary key එක මත depend. right? ඒතර මේ postal code කියන එක මෙතන foreign key එකක් නේ. postal code එක index එක මත depend වෙන්නේ නැහැ. එයා ඉන්නේ සම්බන්ධතාවය හදා ගැනීම සඳහා පමණයි. right? ඒ වගේම transitive dependency නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ tables තුනම normalization වලින් third normal form කියන තැනට පැමිණිලා තියෙන්නේ කියලා. පැහැදිලිද? ඔවුලමයි පැහැදිලිද? right හරි අපි අදට මෙතනින් සෙෂන් එක නතර කරමු. අද සහභාගී වෙච්ච ප්‍රමාණය ගොඩාක් අඩුයි. මම දන්නේ නැහැ සමහරට මොකක් වූ විශේෂ හේතුවක් තියෙන්නේ නැති වෙනදට 15 දෙනෙක් විතර එකතු වෙනවා. අද 6 දෙනයි හිටියේ රූම් එකේ. right මම රෙකෝඩින් එක කොහොමද දාන්නම්. අපි ඊළඟ දවසේට එතකොට මේක දැන් නැවත මතක් කරගෙන මේකට අදාළව තියෙන ප්‍රශ්න ටිකක් කරලා ඊට පස්සේ අපි SQL පටන් ගන්නවා ප්‍රැක්ටිකල් පාඩමක්. ඒතර මම ප්‍රැක්ටිකල්ස් කර ඔයගලන්ට පෙන්නන්න තියෙන්නේ ඔයගලන්ගේ පොතේ අද තියෙනවා ප්‍රශ්න වගේක් SQL වලට අදාළව ඒක ඔයගලන්ට ලියන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් ගිහිල්ලා එන්න මම අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා. thank you very much good night right ඊළඟ දවසෙත් අපි මේ වෙලාවටම මුණ ගැහෙනවා. ගොඩක් වෙලාවට වහින හින්දා වෙන්න පුළුවන් දරුවෝ. ඔව් අපි බලමු කොහොමද කියලා. හරි එහෙනම් ගිහිල්ලා එන්න හැමෝම right ඊළඟ දවසෙත් අපි මේ වෙලාවට මුණ ගැහෙනවා right okay thank you very much